සිතෙත් එහෙම දෙයක් හම්බ වෙන්නේත් නැහැ. එතකොට අරමුණ පතිත වෙන තැනක් නැති වෙනවා. අන්න විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියපු තැනට යනවා. එතකොට මේ විඥානේ අපපටිතිත වෙනවා. කොහෙවත් පතිත වෙන්නේ නැහැ. බාහිර පතිත වෙන්නේත් නැහැ. එතකොට මෙතන දෙපැත්තෙම පතිත වෙන්නේ නැහැ. නාමයේ පැත්තේ පතිත වෙන්නේත් නැහැ. එතකොට මොකද වෙන්නේ? රූපේ පැත්තේ පතිත වෙන්නේත් නැහැ. නාමයේ පැත්තේ පතිත වෙන්නේත් නැහැ. ඒ විඥානෙට පතිත වෙන්න තැන නැති වෙනවා. විඥානං අනිදස්සනං කියන තැනට එනවා. එතකොට තමයි කේවට්ට සූත්‍රයට එන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගරති එත්ත දීගන්තරස් සංඝ අනාතුලං සුභ සුභං එත්ත නාමංච රූපංච සේසං උපරෝජ්ජති විඤ්ඤාතේන නිරෝධේන සේසං උපරෝජ්ජති සම්පූර්ණ නිවන් මඟ තියෙනවා. මජ්ජේ සූත්‍රය ගත්තත් මේ කියන කේවට්ට සූත්‍රය ගත්තත් එක සූත්‍රයක් ඇති නිවන් දකින්න. හැබැයි ඒක විග්‍රහ කරගන්න මහා ගැඹුරු පරයයක් තියෙනවා. ඒ පරයය තුලින් තමනුත් නැති වෙලා ආත්ම දෘෂ්ටියක් නැති වෙලා ආත්මෙත් දිය වෙලා සම්පූර්ණ නිවන් මඟම විවර වෙනවා. හැබැයි මේ එක අරමුණක් යමෙක් බොහොම නුවණින් බොහොම ප්‍රඥාගෝචර යමෙක් මෙනෙහි කරොත් ඒ අරමුණ තුලම නිවනටපත් වෙනවා. ඇත්තම කිව්වොත් නිවන් දකින්න අපි ගොඩාක් දේවල් කරනවා කිව්වට මේ එක සිතයි දක ගන්න බැරුව ඉන්නේ. එක සිතක් දැක්කොත් අන්න දුර්ලභං ශන සම්පatti දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභං manussත්වං සියල්ලම තියෙනවා. අන්න මෙතනම ප්‍රතිරූපදේශ වාසයේ සත්‍ය අවබෝධ කළා මෙතනම නිවන් දකිනවා. ඔව් ඒ පැහැදිලි කිරීම තවත් පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ප්‍රමාණවත්ද? එතකොට ඔබතුමියට තේරෙනවද මෙතන ආත්ම සංඥාව කියලා අපිට දුක කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඇත්තටම අපි මේ ආත්මය නිසායි. ඔව් අපි දකින්න ඕනි තැන දරුවා නෙමෙයි. අපි දකින්න ඕනි තැන දරුවා කියන්නේ මමමයි කියන එක. දරුවා කියන්නේ ආත්මෙමයි කියන එක. මගේ ආත්මේ කොතනද තියෙන්නේ කියලා අපි අඳුන ගන්න ඕනි මාවයි. අපි අඳුන ගන්න ඕනි දරුවා නෙමෙයි. අපි දරුවා අරගෙන මාව අඳුනගෙන මගෙන් මිදෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. නිවන් දකින්නවා කියන්නේ ඒකටයි. අනාත්ම ධර්මය අවබෝධ වීම තුළයි නිවන් මඟ තියෙන්නේ. එහෙනම් ආත්මේ තියෙන තාක්කල් අපිට දුක උරුමයි. එහෙනම් ඒ අනාත්ම ධර්මය අවබෝධ වීම තුළයි දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ. නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍යෝ කියුවේ අන්න ආත්මයක් නැති වෙන තැනයි. එතන ආත්මේ තියාගෙන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ආත්මේ නැති වෙන තැන මට මම නැති වෙන හැටි කිව්වේ ඒකයි. මම ඉන්න තැන මම ඉන්නවා කියන්නේ ඕන මොහතක ඕන දෙයක්. ඒ කියන්නේ දුක උරුම වෙන්නේ මටමයි. අයි මම ඉන්නවා. මම මගේ මිදිලා නැහැ. මෙතනයි තියෙන්නේ අතරම මේ ධර්මයේ තියෙන ඒ කියන්නේ අපි චතුරාර්ය සත්‍ය ගත්තත් එතනයි සමුදය කියන්නේ ඒ දුක සත්‍ය තියෙන තැනමයි. දුක කියන්නේ දෙයක් තියෙනවා නම් එතන දුක සත්‍යයි සමුදය සත්‍යයි එතනම පෙරපසු නොවි එතනම එහෙමනම් ඒක සත්‍ය දකින්නවා කියන තැන අන නිරෝධේ ඒ කියන්නේ මෙතන දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් හම්බ වෙන තැන නිරෝධේ දකින්න නම් හැබැයි එතන මමත් නැති බව දකින්න ඕනේ. එතකොට නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන තැනට එන්න ඕනේ. එතන දෙයක් තිබ්බොත් මොකද වෙන්නේ? මෙතන මමත් ඉන්නවා දෙයක් තිබ්බොත්. එතකොට දෙයක් තියෙනවා කියන්නේ මම ඉන්නවා කියන එක අවබෝධ වුණොත් තමයි ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්තා මගේ ආත්මය කියන එක තියෙන්නේ දෙයක් තියෙනවා කියලා. හැබැයි එතන දෙයක් තියෙනවා කියලා තියෙන අවබෝධය මොකද්ද? මම ඉන්නවා කියන එකයි. දෙයක් කියන්නේ මමමයි කියන එක. දැන් මෙතන පුටුව කියලා දෙනවා අපි හිතන්නේ මේ පුටුව. නෑ පුටුව නෙමෙයි. ඔය මම. ඒකයි කිව්වේ ඔබෙන්තර මමෙක් නෑ කියලා. ඒකයි කිව්වේ පොතෙන්තර මමෙක් නෑ කියලා. ඒකයි කිව්වේ පුටුවෙන්තර මම නෑ. ඒතර මම කොහෙද හැදිලා තියෙන්නේ? මම කියන්නේ දෘෂ්ටියක්. කොහෙද ඉන්නේ? පුටුවේ. මේ එළිය අපි මොන හරි තියෙනවා. ඉන්නවා. දැනෙනවා කියන තැනම ඒ තමයි මම. ඒ තමයි මම. ඒසෝ හමස්මි අමේසෝ අත්තා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන්නේ අත්‍තරම මම මගෙන් මිදෙන තැනයි. වැටහෙනව නේද කියපු කාරණාව? එහෙමයි ස්වාමීනි. මේකේ තවත් තාම ගැඹුරු තැනක් තියෙනවා. සමාජය තුළ ධර්මයේ විග්‍රහ කරන ඒ ආකාරය අපිට පේනවා. අපිට අඩුපාඩුත් පේනවා. මේ තුල නිවනක් නැති වෙන බවත් පේනවා. නිවන් දකින්නේ කොහොමද කියලාත් කියන්න පුළුවන්. ඒ නිවනටපත් වෙන්නේ කොහොමද කියලාත් කල්යාණ මිත්‍රයාට ඒ ප්‍රත්‍යක්ෂතාවයත් තුලයි මේක කියන්න හැකියාව ලැබෙන්නේ. කවදාවත් පොතකින් බලලා ඔය කොච්චර වාක්‍ය ලියලිය ගියත් මේක ගලපන්න බැරි වෙනවා. ඒකට හේතුව ප්‍රායෝගික වුණාම තමයි මේක ප්‍රායෝගිකව අත්දැකීමක් වෙන්න ඕනේ. අත්දැකීම තමන්ගේම කතාව වෙන්න ඕනේ. තමන්ට තමන් නැති වෙනව පේනවා. ඒතකොට තමනුත් අහිමි වෙනව පේන්න ඕනේ. ඒතකොට සියලු දුකෙන් මිදෙනව පේන්න ඕනේ. එහෙනම්
තමන් ඉඳගෙන සියලු දුකෙන් මිදීමක් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ අනාත්ම ධර්මයේ මතුවෙන තාක්කල් අනාත්ම ධර්මය අවබෝධ වෙන තාක්කල් දුකින් මිදීමක් නැහැ. අපි කතා කරනවා මෙන්න මෙහෙම වචන ටිකක් මේ ධර්මයේ තුල ඒක කතා කරන විග්‍රහය තුල අඩුපාඩු අපි පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ රූපානිච්චතෝ අනිත්‍යතෝ කියන්නේ. දැන් අපි කියනවා නේද මෙතන අපි කියනවා නේද අපි කියනවා නේද මේ මොකද්ද අපි කියනවා නේද රූපං අත්තතෝ සමුනුප්පස්සති රූප වත්තං වා අත්තතෝ සමුනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමුනුප්පස්සති අත්ත නීවා රූපං සමුනුප්පස්සති කිය. එහෙම කියනවා නේද? එතකොට මේක කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද මොකද්ද මේ කියන්නේ කියලා? මොකක්ද ඒ කියන්නේ? රූපං අත්තතෝ සමුනුප්පස්සති රූප වත්තං වා අත්තතෝ සමුනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමුනුප්පස්සති අත්ත නීවා රූපං සමුනුප්පස්සති. මොකද්ද මේ කියන්නේ? විෂයාකාර සක්කා දිට්ඨිය. ඔව් කියන්න. රූපය මම කියලා ගන්නවා. මම රූපේ කියලා ගන්නවා. මම රූප තුල ඉන්නවා. මම රූපේ ඇයි බයද? අයි ටිකක් ගැහෙනවද? නෑ මේක ධර්මයේ තුල එහෙම බය එහෙම මොකද? අද පළවෙනි දවසේනේ ස්වාමීන් වහන්සේ. ඒකයි. හොඳයි. තමන්ට තියෙන ධර්මයේනේ වැදගත් වෙන්නේ අපේ සසරෝගයෙන් මිදෙන්න ඕනි. අපි දුකෙන් මිදෙන්න ඕනි කෙනේ තියෙන්න ඕනි. අපි නැවත සසරෝගයට වැටෙනවා නම් අපි ධර්මයේ කියලා ගොඩාක් කියවුවත් ලොකු සූත්‍ර පිටක කියවුවත් ලොකු දේවල් කතා කරත් වැඩක් නැහැනේ. අපි මේ මොහොතේ හුස්ම ගියොත් අපි දුගතියට වැටිලා නම් එතකොට කොහොමද ඒක වෙන්නේ? ඇයි ඒක වෙන්නේ? අන්න එතකොට ආත්ම සංඥාව නිසායි වෙන්නේ. ඒ ආත්ම සංඥාව කියන්නේ මොකද්ද? ඔන්න ඔතන නේද මේ රහස තියෙන්නේ. එහෙනම් අපි කොච්චර සිලබස් එකක් අධ්‍යයනය කරත් අපි කොච්චර විභාග පාස් කරත් අපිට තියෙන දැනුමක් විතරයි. ඒකයි බුදුන් වහන්සේ පොටිල භික්ෂුවට දීපු අවවාදේ. පොටිල භික්ෂුවට දීපු ඒ වචන ටික ඒකයි පොටිල අපි ඒක කතා කරන ධර්මයේ තුල නේද? බුදුන් වහන්සේ අපිට හම් වෙන්නේ නැහැ එවැනි අවස්ථා අඩුයි. අමතෝ තුච්ච පොටිල කියන තැන ඊටාම වැදගත් තැනක්. ඒ කියන්නේ දැනුම නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා ප්‍රායෝගිකව තමා තුලින් දැකලා මිදීමක් වෙන්න තියෙනවා. ඒක ග්‍රන්ථ ධූරයෙන් අපි විදර්ශනා ධූරයෙන් මතු කරගත්තේ නැත්නම් අපිට බැරි වෙනවා අතරම මගපලලාභීන් ඒ තාක් බිහි වෙන්නේ නැහැ. ග්‍රන්ථ ධූරේ තියෙන්න පුළුවන්. ඒක අතින් අත යන්න පුළුවන්. නමුත් ඒත්යෙන් විදර්ශනා ධූරයෙන් මතු කරගත්තොත් යමෙක් යම් මොහතක එතන ඉඳන් ඒ ශාසනය බැබලෙනවා. ඒ විදර්ශනා ධූරේ ඉස්මතු වෙනවා. ඒ තුල මගපලලාභීන් බිහි වෙනවා. සසර දුකෙන් මිදෙනවා. ඒ තාක් සසර දුකින් මිදීමක් කිසි කෙනෙකුට හමුවන්නේ නැහැ. තේරෙනවද කියපු කාරණා? එහෙමයි. ඉතින් මෙතනදී අපි ගොඩක් කතා කරන දෙයක් තමයි ඔන්න ඔය කියන වාක්‍ය හතර. විෂයාකාර සක්කා දිට්ඨි කියලා. එතකොට මේ විෂයාකාර සක්කා දිට්ඨි තුල අද සමාජයේ පැහැදිලි කරන ආකාරයේ වරදක් තියෙනවා. ඒක අසු වෙන්නේ විදර්ශනා ධූරයටයි. ග්‍රන්ථ ධූරයේ එක වාක්‍යයක් විතරයි. නමුත් විදර්ශනා ධූරේ ප්‍රායෝගික දෙයක් අත්දකින්නවා. මොකක්ද මේ ප්‍රායෝගික අත්දැකීම කියලා යහන්නේ? අපි කලින් කතා කරේ ප්‍රායෝගික අත්දැකීමක් ගැනයි. ඒ කියන්නේ පොතෙන්තර මමෙක් නැහැ කියව එක. මට මම නැති වෙන හැටි කියව එක. අනාත්ම ධර්මයේ දකින්න එක. ආත්මයක් නැති බව දකින්න එක. එහෙනම් නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍යෝ කියන තැනට එනවා. එහෙනම් අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තියට එනවා. මේ එකක්වත් එකිනෙක වෙන් කරන්න බෑ. අවබෝධයට ඇති වුණොත් විතරයි සේරම ගැලවිලා. එක චුට්ටක් හරි තිබ්බොත් ඒකේ අරූපයයි තියෙන්නේ. ඒ කියන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුළ ඒ අරූප සංඥාව තිබුණොත් තමයි රූප සංඥාවක් තියෙන්නේ, කාම භූමියක් තියෙන්නේ. එහෙනම් ඒ අරූපය තුල සැඟවිලා තියෙන ආත්ම සංඥාව. තේරෙනවද මේ කියන කතාව? එහෙමයි. ඔව්. ඒක නිසා අපිට දුකෙන් මිදෙන්න නම් ඒ තුන් භූමියම ජය ගන්න වෙනවා. ත්‍රිලෝක නාථ කියන තැනට එන්නේ එහෙම. ඒ කියන්නේ මේ තුන් භූමිය කොහෙද තියෙන්නේ? මේ තුන් භූමිය තියෙන්නේ අරමුණේ. මේ අරමුණේ දකින්න පුළුවන් ද කාට හරි තුන් භූමිය පැහැදිලි කරන්න පුළුවන් ද අරමුණේ කොහොමද තියෙන්නේ කියලා? මේන අරමුණේ ත්‍රිලෝක නාථ වෙනවා දැක්කොත් හරියට. කොහොමද ත්‍රිලෝක නාථ වෙන්නේ අරමුණ දැකලා කියන්න පුළුවන්ද කාට හරි? අරමුණක් සමුදේ වෙනවා කියන්නේ හට ගන්නවා. හට ගන්න එක තමයි උප්පත. එතකොට එතනම ඒක සමුදේ වෙලා නිරෝධය වෙනවා. ඒක දකින්න කෙනාට. එතකොට ඒක තමයි පිරිනිවන් පෑම. එතකොට ඉපදීම හරනේ බුදු වීම කියන්නේ ඒක ප්‍රඥාවෙන් දකින්න එක ගැන.
එතකොට දැන් අපි අරමුණ හට ගන්නවා අරමුණේ ඒක සමුදය කියවනේ නේද? එතකොට අරමුණ ඊට පස්සේ නැති වෙනවා කියවනේ ඒක නිරෝධය කියවනේ නේ. එහෙමයි. ඒ කියන්නේ නිරෝධ නෙමෙයි මොකද්ද පිරිනවම් පාන. ප්‍රඥාවෙන් මෙතන මේ මනසින් හදලා දෙන දෙයක්මයි මෙතන තියෙන්නේ කියලා ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් දකින්න එක. දැන් තුන් භූමිය කියන්නේ ඕකද? හරිද කිව්වා? ඒකද තුන් භූමිය? අපිට තියෙන භූමි තුන තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. වෙන තුන් භූමියක් තියෙනවා. අපිට තියෙන ওই භූමි තුනේ නෙමෙයිද අපි උපදින්නේ. අය සත්‍ය 31 ලෝක ධාතුව කතා කරන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ඇර වෙන කතාවක් තියෙනවා. නේද? ඒක නේද කතාව වෙන්න ඕනේ. එතකොට මේ විග්‍රහය වැරදි නේද? එතකොට මේ භූමි තුනක විග්‍රහය නෙමෙයි නේද ඔය කරේ? තේරෙනවද ඒ කියපු දේ? හරි නේද ඒ කියපු කාරණා? ඒක තමයි. එහෙනම් ත්‍රිලෝක නාථ කියන්නේ එහෙනම් අපි තුන් භූමියක් ගැන කතා කරනවා. ඒ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන අපි සත්වයා මෙලව සත්වයා උපදින භූමි තුනක් ගැන කතා කරන්නේ. සත්වයා භූමි තුනක උපදින්නේ මේ ෂනේ මේ මොහොතේ 31 ලෝක ධාතුවම දකින්න හැටි අපි කතා කරන්නේ. අපි දන්නවා නේ ආලාල කාලාම උද්දකරාම පුත්‍ර නේ දවල්ට ආහාර අරගෙන නේ අරූප ලෝකෙට වෙලා ඉඳලා එනවා නේද? එතකොට ඒකත් තියෙන්න ඕනි කොහෙද? සිතේම නේද? මේ මොහොතේම නේද? වෙනින් කොහෙවත් ලෝකෙ ගිහිලාව කියන එකද ඔය කියන්නේ? එහෙම නැත්නම් සිත සමාධිමත් වෙලා සිත තුළින් මේ කතාවද මේ කියන්නේ? එතකොට මේ ත්‍රිලෝකනාථ කියන්නේ එතකොට මේ කාම භූමිය, අරූප භූමිය, තුන් භූමිය කියන එක අරමුණේ. දැන් අපි දැන් අරමුණක් නේ මේ කතාව තියෙන්නේ. අත්‍තරම අපිට අවබෝධ කරන්න තියෙන එක අරමුණයි. අපිට තියෙන්නේ මේ ෂණ සම්පත්තිය අවබෝධ කරගන්න තියෙන්නේ. එක්ෂණික සිතක මේ කතාව තියෙන්නේ. දුර්ලභං ෂණ සම්පත්තිය දුර්ලභ මේ තියෙන්නේ. එතකොට මෙතනයි අපිට මේ මුළු ධර්මයේම තියෙන්නේ. අත්‍තරම ගත්තොත් පුබ්බේ නිවාසානුස්ස ඥානය කියන්නේ මේ සිත හැදෙන හැටි. ඒක දකිනවා නම් සිත කඳ පිළිවෙත් හැදෙන ආකාරය. එහෙම වුණොත් අන චුතුප්පාත ඥානය උපදිනවා. එහෙම නැතුව චුතුප්පාත ඥානය උපදින්නේ නැහැ. ඔය පුබ්බේ නිවාසානුස්ස ඥානයයි චුතුප්පාත ඥානයයි නැතුව ආසවක්ඛා ඥානයත් උපදින්නේ නැහැ. ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස් වෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ සත්‍ය ඥානෙ නැතුව. සත්‍ය ඥානෙ නැති තැන ඇත්තටම මිත්‍යා දෘෂ්ටිකයි. ඒකට හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාව සංසිඳෙන්නේ අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට එන්නේ අන්න විද්‍යාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ. සත්‍ය ඥානෙ ඇති උටයි කෘත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ ඇති උටයි කෘතඥානෙ. එහෙනම් මේ සත්‍ය ඥානෙ කියන්නේ කුමක්ද? එහෙනම් අපි සත්‍ය දකින්න ඕනේ. එහෙනම් මේ සත්‍ය තමයි බුදු කෙනෙක් ලෝකෙට අන්න දේශනා කරන්නේ මේ සත්‍ය අවබෝධ කරගෙන. ඒ අවබෝධ කළ සත්‍ය තමයි පෙරණැසු විරු දහමක් විදියට පුබ්බේ අනුසතේ ධම්මේසු කියලා ඒ පස්වග තවුසන්ට දේශනා කරන්නේ මුලින්ම ධම්සක් පැවසුම් සූත්‍රය තුල. එහෙම නැත්තම් කියනවා පස්වග තවුසන්ට ওই විදියට ඔහොම කරගෙන යන්න මහණෙනි ඔහොම නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම දෙයක් කියන්නේ ඔය කරන දේවල් නෙමෙයි මේ කියන්නේ. අන්න පෙරණැසු විරුද්ධයක්. මේ කලින් මේ තියෙන දේ නෙමෙයි මේ කියන්නේ. මේ කරන දේත් නෙමෙයි කියන්නේ. මේ කියන්නේ අලුත්ම දෙයක් මේ කියන්නේ. මොකක්ද ඒ දේ? අන්න පුබ්බේ අන්න ඒක තමයි අර පෙරණැසු විරු දහම පුබ්බේ අනුසතේ ධම්මේසු කියලා ලෝකෙට හෙළි කරපු ඒ බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු අවබෝධ කරපු ධර්මයයි අපි අද සමාජයට ගිලිහිලා තියෙන්නේ. ධර්මයේ සමාජයට ගිලිහිලා කියලා බොහෝ අය පිළිගන්න කැමති නැහැ. නමුත් ඇත්තම කතාව නම් අද අපිට තියෙනවා ග්‍රන්ථ ධූරයක්, ඒකේ විදර්ශනා ධූරයක් නැතිකමට, ඒකේ දකින්න ප්‍රත්‍යක්ෂතාවය තුළ ප්‍රායෝගික හැකියාවක් නැතිකමට අපි අර පස්වග මහණුන් කරපු අර නිගණ්ඨ භාවනාවම කරගෙන යනවා. කවදාවත් නිවන් දකින්නේ නැහැ කවුරුත්. කොච්චර අපි කියනවා කොච්චර මොනවා කළත් දාර්ශනේ නැතිද අර බුදුන් වහන්සේ පෙරණැසු දහම ලෝකෙට හෙළි කරපු ධර්මයේ දේශනා කරන්න අදක්ෂ වීම තුළ අද අපේ ගිහියන් පවා ඒ කියන්නේ අද බෞද්ධ සමාජෙම අසරණ වෙලා තියෙනවා. ඒ ධර්මයේ දේශනා කළොත් මේ සියල්ලම ඒ ධර්මයේ ඇසීම තුළම අන්න මේ සත්‍ය දුකෙන් මිදෙන්නට හේතු වෙනවා. ඒ ධර්මයේ අහන මොහොතේම නෙමෙයිද අන්න කොණ්ඩඤ්ඤ නේ
අන්න කොණ්ඩඤ්ඤට වැටුණා කියලා කිව්වේ. එතකොට දහම්සක් පැවතුම් සූත්‍රයේ දේශනාව තුලම නෙමේද භාවනා කළාද කොණ්ඩඤ්ඤ තාපසතුමා මගඵල ලැබුවේ. අපි දන්නවා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා ගාශීෂයේ බෝධිමූලේ නේද? මැදියම අලුයම තුන්යම. එතකොට බුදුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කළා මුලින්ම නේද? මුලින්ම මේ අපි කතා කරනවා නේද? මේ ශාසනයේ පළමුව ශ්‍රාවකයා කවුද? කොණ්ඩඤ්ඤ තාපසතුමා. මොකද භාවනා කළා නිවන් දැක්කද? භාවනා කළා මේ ධර්මය නැත්තම් මොන හරි මේ ධර්මය අවබෝධ කළාද? නෑ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු අර සත්‍ය ධර්මයේ අන්න මෙතනදී වැදගත් වෙන්නේ. ඒතකොට ඒ ධර්මය අද දේශනා කරන්නයි අදක්ෂ වෙලා තියෙන සමාජයේ. ඒ ධර්මය අද මතු කරගන්න අට බැරි වෙලා තියෙනවා. අන්නේ ධර්මයේ තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ සැඟවුණු ඒ මාණික්‍ය රත්නේ එළියට ගන්න වෙලා තියෙන්නේ. ඒතර අපි කරන්නේ ඒ සත්‍ය හෙළි කරන එකයි. ඒතර එතනදී අපිට වැදගත් වෙනවා කොහොමද මේ අරමුණේ තුම්බුමිය දකින්න කියන එක. දැන් අරමුණේ තුම්බුමිය ගැන අදහසක් තියනවාද? ඒ ගැන යම්කිසි අදහසක් තියනවද නැත්නම් අපි ඒක දේශනා කරන්නද? දේශනා කරන මැනවි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ අරමුණ එනකොට මේ අරමුණේ තුන් භූමියම තියෙනවා. කාම භූමියයි, රූප භූමියයි, අරූප භූමියයි තුන් භූමියම මේ අරමුණේ තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම දරුවා කියලා ගත්තොත් ඒ දරුවට තියෙන අගේ, ඒ පොත කියලා ගත්තොත් තියෙන අගේ, බිත්තිය කියලා ගත්තොත් තියෙන අගේ, එතන තියෙනවා කාම භූමිය. ඒ කියන්නේ ඒකේ අගයක් තියෙනවා. එහෙනම් එතන දෙයක් තියෙනවා කියලා ගත්තොත්, එතන දරුවා කියලා ගත්තොත්, දෙයක් තියෙනවා කියලා ගත්තොත්, එතන තියෙනවා කාම භූමිය. ඒ කියන්නේ මේ අපි කතා කරනවා මේ 11 භූමිය නේ, කාම භූමිය අපි කතා කරනවා නේද? සදෙව්ලෝ, මනුස්සලෝ, සතර අපාය කියලා. ඒ කාම භූමියම එතකොට තියෙනවා මේ අපි මේ හොඳයි මේ අපිට දැනෙන මේ දරුවා කියන ඒ කොහොම වුණත් දෙයක් වගේ දැනෙන ගතියක් තියෙනවා. එතකොට මේ දරුවා කියන එක තුළ තියෙන මේ වටිනාකම හැම දෙයකම එක තියෙනවා. දෙයක් කියලා දැනනකොටම වටිනාකමක් තියෙනවා. එතකොට මේ මගේ දරුවා නෙමෙයි. එතකොට වටිනාකම වෙනස් වෙනවා. මේ පොත අලුත් එකක්. මේක පරණ පොත. එතකොට වටිනාකම වෙනස් වෙනවා. එතකොට වටිනාකමක් තියෙනවා. මේක දකින්න ඕනි තැන. ඒ කියන්නේ තුන් භූමියම අරමුණේ දකින්න එක. එතකොට මෙතන දරුවා කියනකොටම ඒ දරුවට තියෙන වටිනාකම, ඒ වගේම දරු සංඥාවක් තියෙනවා. ඒ රූප සංඥාව අන්න රූප භූමිය. ඒ වගේම එතන අර ගත්තොත් ඒ වටිනාකම තමයි කාම භූමිය. එතන අපිට විඳීමක් තියෙනවා. ඒ විඳීමේ ස්වභාවය තමයි කාම භූමියේ ස්වභාවය. ඒ විඳින නිසායි අපි විඳින ලෝකයක උපදින්නේ. ඒ විඳින ලෝකයක උපදින්නේ විඳීමක් දැනෙන නිසායි. ඒකයි කාම භූමිය. ඒකයි ඒ අරමුණේ තියෙන අන්න රූප භූමිය. ඒ රූප සංඥාව. අරූප භූමිය මොකද්ද? අරූප සංඥාව මෙතන දෙයක් වගේ දැනෙන ගතිය. දෙයක් වගේ දැනෙන ගතිය එතනමයි ආත්මයේ තියෙන්නේ. ඒ ආත්මයේ තියෙන එක නිරූපණය වෙනවා මේ තියෙන අරමුණේම. මේ දරුවා කියන තැනම ඒ දරුවා කියන තැන තියෙන ඒ අගේ, ඒ කාම භූමිය විඳීමේ සංඥාව, ඒක කාම භූමිය. එතන මේ අරමුණ ඒක රූප සංඥාව, දරුවා කියන ඒ රූප සංඥාව. ඒ වගේම අරූපේ තමයි එතන දෙයක් වගේ දැනෙන ගතියක් වෙන දරුවා වගේ දෙයක්. එහෙම නැත්නම් එතනමයි ආත්මය තියෙන්නේ. ඒ ආත්ම සංඥාවමයි අරූපේ, එතනමයි දෙයක් වගේ දැනෙන ගතිය. මේ තුන් භූමියම මේ අරමුණේ තියෙනවා. අපි පොත කියනකොටම තුන් භූමියම තියෙනවා. අතර මේ තුන් භූමිය මේ තුල දකින්න කෙනාට පමණයි අත්‍තරම් පුළුවන් වෙන්නේ මේ තුන් භූමියෙන් මිදෙන්න. ඒ කියන්නේ මෙතන ආත්මයක් නැති බව දකින්න තැන අරූපෙත් ගැලවෙලා යන තැන, දෙයක් නැති බව දකින්න තැන, දෙයක් කියලා දෙයක් තියෙනවනම් අපි ගත්තොත් දෙයක්. දැන් අපි ගන්නවා අජ්ජෝසාය තිට්ඨති. අපිට අරමුණක් එනවා. ඒ අරමුණ ඇත්ත කරගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. අන්න යාරූපේ නන්දි. එහෙම වුණොත් අපිට ඒ රූපේ ඇත්ත වෙලා යාරූපේ නන්දි. එහෙම වුණොත් අපිට ඒකට බැඳීමක් එනවා. ඒ බැඳීම තමයි අර නන්දිය කියන්නේ. යාරූපේ නන්දි තදුපාදානම් භව. අන්න එතනමයි එතකොට උපාදානේ, එතනමයි භවේ. ඒ කියන්නේ දෙයක් කියලා ගැනීමමයි භවේ කියන්නේ. භවේ කියන්නේ දෙයක් කියලා දැනෙනවා. එතන භවේ තියෙනවා. එහෙනම් එතන අන්න භවපච්චය ජාති. එහෙම උතේ ජාතිය තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙනවා. ඒකයි අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් භවපච්චය ජරා මරණ ශෝක පරිදේව සියල්ලම පටිච්ච සමුප්පාද ධර්මයේම මේ අරමුණේ තියෙනවා කියලා කිව්වේ. මේ අරමුණේ 31 ලෝක ධාතුවේ මේ අරමුණේ සියල්ලම ඔබට හමුවන්නේ මේ අරමුණ එකයි අපි පෙන්වුවේ. මේ
අඹ ගහේ කොළ 5000ක් තිබුණට එක අඹ කොළයක නාරට වින්‍යාසය දැක්කොත් අර කොළ 5000ම දැක්ක වෙනවා. අපි සිත කියන්නේ සිත් පරම්පරාවකට. හැබැයි එක සිතක් හරියට දැක්කොත් ওই සිත් පරම්පරාවම ගැලවිලා යනවා. ඒක බුදුන් වහන්සේ උපමා කරනවා මහන මැසිමේ ඉදි කට්ටේ යටි නූල අල්ලලා ඇද්දොත් ඔක්කොම ගැට ටික ලිහිලා යනවා කියලා. ඇත්තටම මෙන්න මෙතනයි මේ ධර්මයේම තියෙන්නේ. අපි අර සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ තිත්තම් පඤ්ඤන්ත භාවයක් ආතාපි නිපකෝ බික්කු කෝයිම විජටේ ජටා කියලා කිව්වෙත් ඔතනමයි. ඒ කියන්නේ මුළු ධර්මයේම තියෙන්නේ මේ අරමුණ තුලයි. මේ අරමුණෙන් අපිට පෙන්නත හැකි ඇත්තටම කිව්වොත් සත්‍තිස් බෝධිපාශික ධර්ම මේ අරමුණෙන් පෙන්නත හැකි. අරමුණේ මිදීම තුල තියෙන බව. මේ අරමුණෙන් මිදුනොත් ඇත්තටම ඒ කාන්තේම නිවන් දකින්නවමයි. ඒකයි අපි කිව්වේ ගායශීෂයේ බෝධි මූලේ අලුයම අර මැදියම අලුයම තුන්යම මේ දකින්නේ මේ අරමුණේ පටිච්චසමුපාදය දකින්නේ මේ මෙතනයි තියෙන්නේ පටිච්චසමුපාදේ එක අරමුණක් දැකලා මිදෙන තැන මේ මුළු ධර්මයේම මිදීමක් සිද්ධ වෙනවා මෙතනයි තියෙන්නේ ධර්මයේ ඒකයි අපි කිව්වේ මේ තුන් භූමිය දකින්න මේ අරමුණේ කාම භූමිය දකින්න රූප භූමිය දකින්න අරූප භූමිය මේ අරමුණේ දකින්න දක්ෂ වෙන්න කියලා. එහෙම වුණොත් තමයි ඔබට ඔබ ඇත්තටම දුකෙන් මිදීම ඒ කියන්නේ නහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරතේදී ඒ කියන්නේ මේ අන්තිම ආත්ම භවයේ බවට පත් වෙනවා. ඒකට හේතුව පිහිටන්න භූමියක් නැති වෙනවා. තුන් භූමියෙම ජය ගන්නවා. ඒ කියන්නේ කාම භූමියෙත් මේ අරමුණේම දැකලා මිදෙනවා. රූප භූමියෙත් මේ අරමුණේම දැකලා මිදලා අරූප භූමියෙත් මිදෙනවා කියන්නේ නැවත උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරතේ. අන්න ඒ කියන්නේ මෙතන සෝතාපන්න කියන්නේ දෙයක් කියලා ගත්තොත් දෙයක් තියනවා කියලා ගත්තොත් එතන මොකද ඇත්ත කරගත්තා එතන සක්කාය දිට්ඨිය තියෙනවා දෙයක් කියලා ගත්තොත් එතන මමත් ඉන්නවා ඒතම් මම ඒසෝ අමස්මි ඔමේසෝ අත්තා කියන තැනට එනවා එහෙම වුණොත් තමයි දෙයක් කියලා ගත්තොත් එතනම තමයි අරූපේ තියෙන්නේ එතන අරූපේත් එතනමයි තියෙන්නේ එහෙනම් මෙතන දෙයක් කියලා ගත්තොත් සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන තැන මේ සම්පූර්ණ මේ ධර්ම දැනුමට හෝ සම්පූර්ණම කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ සත්‍ය ඥානයේ තුලයි කෘත්‍ය ඥානයේ තියෙන්නේ පූර්ව භාගයේ ප්‍රතිපදාව තුලයි අපරභාග ප්‍රතිපදාව සකස් වෙන්නේ සත්‍ය ඥානයේ නැතිහුට කෘත්‍ය ඥානයක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා සත්‍ය ඥානයේ නැතිහුට මම කරන්න දෙයක් පනවන්නේ නැහැ මහණෙනි කියලා දේශනා කරනවා කෘත්‍ය ඥානයේ නැතුව කෘතඥානයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ කියන්නේ මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ එහෙමනම් මේ සත්‍ය ඥානයේ තුල මේ පැහැදිලි කරන මේ දේ බලනකොට අපිට පේනවා සක්කාය දිට්ඨි කියන්නේ සක්කාය කියන්නේ කාය කියන්නේ ස්කන්ධ කාය කියන එක ස්කන්ධ කායෙන් තමයි අපිට වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ කායෙන් තමයි අපිට දෙයක් හම් වෙලා තියෙන්නේ ඒ ස්කන්ධ කාය කියන්නේ වේදනා සංඥා සංකාරයෙන් තමයි අපි පොත මේසේ ඇඳ දරුවා කියලා දෙයක් කියලා හරගන්නේ දෙයක් කියලා ගත්තොත් තමයි අන්න සක්කාය තියනවා කියලා ගත්තොත් තමයි ඒ තියනවා කියලා ගැනීමයි දෘෂ්ටිය එහෙම දෙයක් නැත්තම් නෑ සක්කාය වෙනයි සක්කාය දෘෂ්ටිය වෙනයි දෘෂ්ටිය කියන්නේ එතන මම ඉන්නවා කියලා ආත්ම දෘෂ්ටියක් ගන්නවා ආත්ම දිට්ඨිය දරුවා කියලා ගත්තේ සක්කාය නිසායි ඒ සක්කාය නිසා ගත්ත දරුවා කියන එකේ සක්කාය දෘෂ්ටිය තමයි දරුවමයි මම කියන ආත්මය කියන එක අර පොතමයි මම දරුවමයි මම කොහෙද ඒක තමයි ඒතම් මම ඒසෝ අමස්මි අමේසෝ අත්තා සක්කාය දිට්ඨි ප්‍රහීන කරනවා කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මේ දෙයක් නැති බව දැකලා අවබෝධ කිරීම තුලයි රූපං අත්තතෝ සමුනුප්පසති රූපවත්තං වා අත්තතෝ සමුනුප්පසති රූපස්මින් වා අත්තාන සමුනුප්පසති අත්තනීවා රූපං සමුනුප්පසති කියන්නේ මේ කර්කජ කයට නෙමෙයි මේ කර්කජ කය කණ්ණාඩියෙන් දැකපු මේ මගේ රූපේ කියන එකයි තමයි ගොඩක් අය ධර්මයේ තුල ලියන්නේ පැහැදිලි කරන්නේ මේ රූපං අත්තතෝ සමුනුප්පසති කියන එක. නමුත් මේක නෙමෙයි මේකේ ගැඹුරු විග්‍රහය නම් මේ දෙයක් කියලා ගැනීමයි රූපේ කියන්නේ. රූපාරම්මණයයි රූපේ කියලා අපි විග්‍රහ කරන්නේ විශාල දහම් පරයයක අවබෝධයකයි. ඒකයි මේක මෙතන අපි කතා කරන්නේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ කියන්නේ රූපාරම්මණයටයි රූපේ කියලා අපිට පෙන්වන්න පුළුවන් බුදුන් වහන්සේ දේශනා කරන ඒ දහම් පරයයම මේ ආරම්මණයටයි අරමුණටයි බුදුන් වහන්සේ රූපේ කියලා කියන්නේ. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියනකොට ඒ රූපාරම්මණයටයි රූපේ වෙන්නේ. එහෙනම් ඒ ආරම්මණයටයි සිතට යමක්ද ආරම්මණය වෙන්නේ. එයයි රූපාරම්මණය වෙන්නේ. එහෙනම් රූපං අත්තතෝ සමුනුප්පස්සති කියලා කියන්නේ මේ තියෙන කර්කජ කය මේ රූපේ මම කියන එකක් නෙමේ. එහෙනම් මේ පොත කියන එකයි රූපාරම්මණය. පොත කියන එක රූපේ ආත්මයක් කරගන්නවා. රූපේ තුල ආත්මයක් තියෙනවා. ආත්මයක් තුල රූපයක් තියෙනවා. රූපේම ආත්මය කරගන්නවා. ආත්මය තුල රූපයක් තියෙනවා. රූපේ තුල ආත්මයක් තියෙනවා. මේ විග්‍රහය සතර ආකාර විග්‍රහය. ඒ කියන්නේ දෙයක් කර ගැනීම තුලයි
තමයි තියෙන්නේ. පොත කියලා ගත්තත් ඒ පොත තියෙනවා කියලා ගත්තොත් ඒ පොතමයි මම කියන එක තමයි ওই රූපං අත්තතෝ සමනුප්පසති කියලා කියන්නේ. පොතමයි මගෙන්තර පොතක් නැහැ කියන එකයි. එහෙනම් රූප වත්තං වාස රූපේ තුල ආත්මයක් තියෙනවා. ආත්මය තුල රූපයක් තියෙනවා. මේ විග්‍රහය තමන්ගේ රූපයටත් ගැට ගහ ගන්න පුළුවන්. එතකොට මේ කණ්ණාඩියෙන් දැකලා මේ ගත්ත රූපේ මමයි කියලා මේ කරකජක රූපේ ගත්ත රූපයත් මේ විදිහමයි. පොත කියන රූපෙත් ඒ විදිහමයි. මේ දෙකම එකම ආරම්මණයක් විතරයි. එහෙනම් මේක දකින්න සතර ඉරියව්වෙම ඒ කියන්නේ මේක දකින්න ඕනි මේ විදර්ශනා සමාධි කියන ඒවා එක තැනක ලඟු වෙන එකක් නෙමෙයි. සතර ඉරියව්වෙම දවාල යම්සේද රාත්‍රියේත් එසේ මේක දිවා රත්තින් බුදුන් වහන්සේ යතා පූරේ තථා තතෝ ඒ කියන්නේ යතා දිවා තථා රාත්‍රී තව විදිහට හැම තැනම සූත්‍රවල අපිට හමු වෙනවා. බුදුන් වහන්සේ කියන්නේ දවාල යම්සේද රාත්‍රියේත් එසේ. ඒ කුමද්ද මේ සත්‍යම දකින්නවා කියන්නේ? කුමද්ද සත්‍ය දකින්නවා කියන්නේ? හැමතිස්සෙම මානසිකාර කර ඉන්න එකද? නෑ. මේකේ සත්‍ය දකින්න මුල් අවස්ථාවේ සවිතක්කන් සවිචාරන් සමාධියක් තමයි ලබන්නේ. මානසිකාර්යය තුල ලබන සමාධිය සියල්ලෙන් මිදීම තුල ලබන සමාධිය සවිතක්කන් සවිචාරන් සමාධිය. නමුත් මේකේ ඊට පස්සේ අවිතක්ක විචාර සමාධියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙතන මුලින් අපි මානසිකාරය තුල මේක අපි යථාභූත ඥාණයෙන් දකින්නවා කියන තැන පංච ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වන තැන සද්ධා වීර සති සමාධි කියන තැන ඒ සද්ධා කියන්නේ ඔය කතා කරන අද සමාජය තුල කතා කරන සද්ධාව නෙමේ බුද්ධ දේශිත සද්ධාව කියන්නේ සත්‍ය දැකීම තුළ උපදින සද්ධාවයි. ඒ සත්‍ය ධර්මයේ සත්‍ය ඥානය ඇති උටයි සද්ධාව තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇති උටයි ඒ සද්ධාව තියෙන්නේ. එහෙනම් ඒ සත්‍ය ඥානය නැතුව සද්ධාාවක් නැහැ. එහෙනම් ඒ සිතේ සත්‍ය දැකීමයි සද්ධාව කියන්නේ. ඒ සද්ධා වීරය කියන්නේ ඒකට ගන්න වීර ඒ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන්නේ මුළු නිවන් මගම විවර වෙනවා. ඒ පංච ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ පංච ධර්ම බවට පත් වෙනවා කියන්නේ අන්න සවිතක්කම් සවිචාරන් සමාධිය අවිතක්කම් විචාර සමාධියක් බවට පත් වෙනවා. අවිතක්කම් විචාර සමාධියක් කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මෙනෙහි කිරීමකින්ම තොරවම මිදීමක් දැනෙනවා. ඒ මිදීම තුළ අන්න මිදිනු බවට දැනෙන දැනීමයි විචාරය කියන්නේ. මිදුණු බවට දැනෙන දැනීමත් දිය වෙලා ගිහිල්ලා හොයන්නම බැරි ස්වභාවයක් එනවා. අවිතක්කම් අවිචාරං කියන අන්න නිවනටපත් වීම අන්න එතනයි අපි පෙන්වුවේ සංඥා අඤ්ඤී වෙනවා. ඒ කියන්නේ සංඥාව ඇත්තටම අසංඤී වෙනවා. ඒ කියන්නේ ඥානය කියන්නේ එක දැනගන්න එක උනාට මේ වචන භාවිතක් විතරයි. මේක විශාල දහම් පරයක් තියෙනවා. මේ රූපං අත්තතෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමනුප්පස්සති. මේ කතා කරන්නේ රූප වත්තංගෝ අත්තතෝ සමනුප්පස්සති කියන්නේ මේ මුළු ධර්මයේම ඇත්තටම හරියට දැක්කොත් මේ නිවනමයි. මෙතන නිවනම තියෙනවා. මේ අරමුණේ තියෙන්නේ මේ අරමුණ දැකලා නිවන් දකින්නයි තියෙන්නේ. මේ අපේ ආත්මය සම්පූර්ණයෙන්ම දිය වෙලා අනාත්ම ධර්මය අවබෝධ කළා වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ හුස්ම යනවා නම් ඔහුට නෑ අරූපේ තුලවත් රූප සංඥාවක්වත් අරූප සංඥාවක්වත් කාම භූමියකවත් සකස් වෙන්න තුන් භූමියම ජය ගන්නවා. මේ මොහොතේ මේ අරමුණ එනේන අරමුණ තුන් භූමිය දැකලා මිදෙනවා කියන්නේ ඊගාවට එන අරමුණත්. ඒ කියන්නේ සිත කියන්නේ අරමුණයි. එහෙනම් සිතක් ඉපද නිරුද්ධ වෙනවා කියන්නේ අරමුණයි. එහෙනම් ඒ අරමුණ දැකලා මිදෙනවා කියන්නේ ඉපදෙන සිත මිදීමක් තියෙන්නේ. අන්න එතනයි. ඒ ඉපදෙන සිතේ මිදීම දකිනවා නම් අන්න එතන තියෙනවා 이르දිමත් ස්වභාවය. එතන තියෙනවා අර අපි කතා කරන ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලියයි මතුවෙන එක. ඒ කියන්නේ මෙතන ඒ සිත එනේන සිත මිදෙනවා කියන එක සත්‍ය දකින්න තාක්කල් කිසි කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. සත්‍ය ඥානයේ තුලින් තමයි කෘත්‍ය ඥානෙ. අන්න එහෙම වුණොත් තමයි මේ අරමුණු දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ. අරමුණ හිතලා දකින්න එකක්. අරමුණු අර ඉන්ද්‍රිය ධර්ම අවස්ථාව තමයි අපි කතා කරන සවිතක්කන් සවිචාර මේ අරමුණු දකින්නවා කියන අවස්ථාව. හැබැයි අරමුණු මිදෙනවා කියන අවස්ථාව තියෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන අවස්ථාව. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක වෙනවා નિરાයාසයෙන්ම සත්‍යයටම අවදි වීමක්. નિરાයාසයෙන්ම සත්‍යයට අවදි වීම තමයි අවිතක්කන් අවිචාරං කියන අන්න විදර්ශනා සමාධිය උපදිනවා. විදර්ශනා සමාධිය වල උපදින ඒ ප්‍රීතික ඒ නිස්ප්‍රීතික ඒ සුඛ ඒ ඒකාග්‍රතා කියන ඒ විදර්ශනා සමාධිය තුළ උපදින ඒ අපි කතා කරන ලෞකික භූමියේ තියෙන වචන බුදුන් වහන්සේ ඒ ලෞකික සමාධිය වල තියෙන වචන විදර්ශනා සමාධිය වල සම්බන්ධ කරනවා. ඒ අනුව තමයි මේ අලමරිය ඥාන දර්ශනය කියන එක මතුවෙන්නේ. ඒ අලමරිය ඥාන දර්ශනය කියන එක මේ අරමුණ තියෙන තාක්කල් මතුවෙන්නේ නැහැ. අරමුණ මිදෙන තැනයි මතුවෙන්නේ. අරමුණු මිදෙන තැන තමයි අර විදර්ශනා ඒ කියන්නේ දර්ශනයට එහා ගිය මතුවෙනවා අවදියක්. දර්ශනයට එහා ගිය අවදිය මතුවෙන එකයි විදර්ශනා කියලා කියන්නේ. බොහෝ අය අද විදර්ශනා සමාධි ගැන අවබෝධයක් නැහැ. ඒකට හේතුව මේක ප්‍රත්‍යක්ෂතාවය තුලයි මතුවෙන්නේ. මේක ග්‍රන්ථ ධූරයේ හමු වෙන්නේ නැහැ. ඇත්තරම ග්‍රන්ථ ධූරයේ මේ මතු කර
ගැනීමයි දුර්ලභං කාරණාවක් වෙලා තියෙන්නේ. ඇත්තටම විදර්ශනා ධූරය දැන් අවදි වෙලා තියෙනවා. දැන් බෝධි අංකුර පැලවෙනවා. දැන් දැවැන්ත බෝධි වෘක්ෂීන් හට ගන්නවා. නුදුරේදීම මේ භූමිය තුළ ඒකාන්තයෙන්ම මේ බෞද්ධයාට සසර හිර වෙලා තිබුණු මේ සසර ඕගයට හිර වෙලා තිබුණු බෞද්ධයාට අහිමි වෙලා තිබුණු ඒ නිවන් මඟ විවර වෙනවා. ඒ විදර්ශනා ධූරය අවදි වීමයි. සාදු 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 සාදු. පැහැදිලි ආරයන් නමස්කාර වෙනවා. නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. කෙරුවන් සරණයි. මාරිනෝට ප්‍රශ්නයක් තියෙනවනේ. තෙරුවන් සරණයි මාරිනෝනා. දැන් බය වෙන්න යන්න එපා. ආරයන් ඔව් ආරයන් වහන්සේ ඔව් මෙතන වැදගත් වෙන්නේ මේ ධර්මයේ විතරයි. අපි ඇත්තටම මේ හරිම සරලයි. හරිම සරල සුන්දර අපේ ගාව එහෙම දැන් සාකච්ඡා කරනකොට ගොඩක් වෙලාවට අත්දැකීම් ඇති වෙනවා හැමෝටම. ඉතින් ආර්යයන් වහන්සේ එහෙම ලොකු මාන්නයක් ගහගෙන එහෙම නිකන් මේ පිම්බිච්ච බැලුම් බෝලයක් නෙමෙයි. ආර්යයන් වහන්සේ හරිම සරලයි. සමහරවිට විහිළුත් කරනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ධර්මය අවබෝධ වුණාම ඔබ වහන්සේ පෙනෙනවා. අවබෝධ වුණාම ධර්මය අවබෝධ වුණාම හරිම සරලයි. මෙතන කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. මෙතන කෙනෙක් නැතුව කවුද දැන් ඔය දේවල් සිද්ධ වෙන්නේ? කාටද වෙන්නේ නේද? එතකොට හරිම නිකම්ම નિરાයාසයෙන් මේ හරි සරල බවක් දැනෙනවා හැම පැත්තෙම. ඒක නිසා මේ ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. ඕනම විදිහකට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක අත්දැකීම් තියෙන අය දන්නවා මේ ආරයන් වහන්සේගේ ඕනම විදිහේ ප්‍රශ්න. ඒක පොඩි ළමයිනුත් අහන්නේ අවුරුදු 8 ළමයි අහන්නේ. මේ අවුරුදු 8 ළමෙක් අපි දැක්කනේ දැම්ම නේද YouTube එකේ දාලා තිබ්බා. ඒ ළමයාත් එක්ක කතා කරන විලාස සම්පූර්ණයෙන් වෙනස්. ඒ ළමයට අභිධර්මය දන්නවද? ඒ ළමයා ලොකු දේවල් දන්නවා. ඒ ළමයට අපි කියන්නේ සාමාන්‍ය විදිහට ඉන්න පුතේ කියලානේ. පුතේ සරුංගලෙත් යවන්න ඕනි කියලානේ කියන්නේ. ඒ දරුවට ඒ දරු මානසිකත්වයේ තියෙන ඒ සම වයසයාගේ ස්වභාවය නැති කරන්න හොඳ නැහැ. එයා නේද? ඒක පුදුම විදිහේ ධර්මයක් එතන අපි අතින් සිද්ධ වෙනවා. ඇත්තටම අපි මේ ධර්මයේ දේශනා කරනකොට අපි දකින්නේ අපිවත්. ඒ කියන්නේ පුජ්‍යලයක් අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නිකන් මේ ධර්මය නිකන් අර ස්වභාව දහමක් වගේ. අපි සමාලාට පොඩි දරුවත් එක්ක ධර්මයේ පැහැදිලි කරනකොට ඒ දරුවගේ අර චිත්ත ස්වභාවය, ඒ දරුවගේ සිතේ ස්වභාවයට නිකම්ම කන්වර්ට් වෙනවා. ඊට පස්සේ ඒ දරුවා වගේ තමයි අපිත් කතා බහ කරන්නේ. දැන් ඔබතුමියලටත් ඒ අත්දැකීම එනවා. දැන් ඔබතුමියත් එක්ක සමානට අති අත්දැකීම් කව කතා කරනකොට ඒ ස්වභාවයේ බවට කන්වර්ට් වෙනවා. ඒක මේ ආර්ය භූමියේ සුවිශේෂී ස්වභාවයක් බව අපිට දැනෙනවා. ඒ කියන්නේ මෙතන කෙනෙක් නැති වෙනකොට සියල්ලම තමන් බවට පත් වෙනවා. අතන තමන් කියලා කෙනෙක් නැහැ. සියල්ලම එකමයි කියන එක. ඒතකොට ඒ ස්වභාවය විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒතකොට මේ පැත්තේ කතාවක් නැහැ. ඇත්තරම තියෙන ඒ ස්වභාවයේ අර ටෙරිපති වෙනවා කියන්නේ අර සංඛ්‍යාදේ ටියුන් කරන්නේ අර සිරසාලනකොට අපි අර නාලිකාව අල්ලන්නේ ඉස්සර රේඩියෝ වල ටියුන් කර ඒ වගේ ඒ සොසර කරනවා කියන්නේ ඒ දැන් ඔබතුමිය කවුරුන් හෝ වේවා එතුමියගේ ස්වභාවයට තමයි මේ ටියුන් වෙන්නේ. ඊට පස්සේ ධර්මයේ පේනවා ඒ මොකද දැන් ටියුන් වෙන්නේ මේ පැත්තේ ටියුන් වෙන්නේ ධර්මයට අනුගත ස්වභාවයකින්. එතකොට ඒ ස්වභාවයේ ධර්මයේ මතුවේ. එතකොට යාට උත්තරේ හම්බ වෙනවා. එතකොට හරිම සරල සුන්දර කතාවක්. ඔව්. බොහෝම හොඳට විග්‍රහ කරා ස්වාමීන් වහන්සේක ආචාර්යමත් විදියට. ඉතින් කියන්න වචන නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ ධර්මය මුළු ලෝකෙටම එළිදරව් කරලා අපිට සත්‍යයම පෙන්වනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි අර සැඟවුණු කාරණා අර නොදන්න කාරණා චුට්ටක් හරි තියෙන තාක්කල් සියලුම ගැටේ විසදෙන්නේ නැහැ. ප්‍රශ්නේ ලිහෙන්නේ නැහැ. එතකන් අපිට නිවන් මාර්ග විවර වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් තියෙන්නේ නැතුව මේක සුද්ධ වෙන්න ඕනේ. ඒකයි අර ඔච්චර ඒ පළවෙනි ප්‍රශ්නේ අපි ඇත්තටම තෙරුවන් සරණයි. අපි ඇත්තට මේ පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරපේ මහත්මියට අපි ඒ කියන්නේ ඒ මහත්මිය තුලින් අපි මේ මහත්මියව දකින්නේ අපි කවුරුවත් පුජ්‍යලයේ දකින්නේ අපි දකින්නේ ධර්මයේ විතරයි. ඒ අපිට දැන් ඒක කවුරුන් ඉදිරිපත් කරත් අපි ඒතර ධර්මයේ දකිනවා. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා කියන්නේ ප්‍රශ්න ගොඩාක් එතනින් විසදිලා ඉවර වෙනවා නේද? බලන්න පොඩ්ඩක් හරියට එක ප්‍රශ්නයක් විසදුවොත් හරියට එක ප්‍රශ්නයක් ඒකනේ. අතරම කිව්වොත් මේ අර දස ධම්ම සූත්‍රයේ හම්බ වෙනව නේද අවසානයේදී ওই 10 වෙනි කාරණාව බලන්න. ඕක වැදගත් කොච්චර වැදගත්ද කියලා එතකොට තේරෙනව නේද? භික්ෂුවට එය තියෙනව නේද අගය කරන්න කියලා ඒකේ තියෙන්නේ. හොඳට බලන්න දස ධම්ම සූත්‍රයේ අපි දස ධම්ම සූත්‍රය කියවන්නේ නිකන් කවියක් කියවනවා වගේනේ.
අනේද අපි ඔය ගාතාවක් කරගෙන තියෙන්නේ නේද? අපි ගොඩාක් අය කියන අපිට ඇහිලා තියෙනවා. නමුත් මේක ඇයි රිසෝ අධිගතෝ කියන තියෙන නෑරනස රිසෝ අධිගතෝ කියන එක එතන තියෙන විශේෂයෙන්. ඒක තමයි. එතකොට තේරෙනවානේ. මේ කාලේ එතකොට බලන්න භික්ෂුවක් අගය කරන්නේ. එතකොට මෙහෙණියක් වේවා භික්ෂුවක් වේවා මේ භික්ෂුව කියන්නේ කොතනද ඉන්නේ දැන් අපි භික්ෂුව අපි ඇත්තටම මේ අපි මේ ඇඳුම් මාරු කරලා මේ කහ පාට ඇඳුමක් දාලා රතු පාට ඇඳුමක් දාලා දුඹුරු පාට ඇඳුමක් දාලා දැන් විවිධාකාර පාට ඇඳුම් තියෙනවා අපි මේ සුදු ඇඳුමක්ද කහ ඇඳුමක්ද රතු ඇඳුමක්ද දුඹුරු ඇඳුමක්ද කළු ඇඳුමක්ද කියන එකෙන් නෙමෙයි භික්ෂුවමයි ඉන්නෝ අපි භික්ෂුව කියන්නේ අතර භික්ෂු සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා භික්ෂු සූත්‍ර ගණනාවක් අපිට හැමතැනම ධර්මයේ තුල හමු වෙනවා අතර මොකද්ද මේ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැනයි භික්ෂුවයි එහෙම නැත්නම් ඊතර භික්ෂුවක් නැහැ. ඕකෙදී කියත හැකි සමුදේ අත්තගමන්ත සමුදයන්ත අත්තගමන්ත ආස්වාදා දානි දාන නිස්සරණන්ත නේ ඔහොම නේ තියෙන්නේ. සත්තට්ඨාන කුසල සූත්‍රයේ විදිහට භික්ෂුව විග්‍රහ වෙන්නේ ශ්‍රමණක විග්‍රහ වෙන්නේ. එතකොට අරහත් විග්‍රහ වෙන්නේ සූත්‍රවල මේ ඉතින් අර සූත්‍ර අධ්‍යයනය කරනවා නම් දැනේ මේ ඔක්කොම එකම විග්‍රහය. බුදුන් වහන්සේ ඒ භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව දෙන්නේ කොහොම මේ සූර දරා ගන්න පණිවිඩය යවන්නේ කොහොම? ඇයි මේ භික්ෂුවක් නේ. මෙයා බාහිර දෙයක් දකින්නේ නැහැ. සිතේ දෙයක් දකින්නේ නැහැ. මේ අරමුණු වලින් මිදිලානේ. ඇයි ඉතින් මේ අපි කියනවානේ කුසලස උපසම්පදා කියලා. ඒ කුසලස උපසම්පදාවේ ඉන්නවානේ. උපසම්පදා භික්ෂුවක්. ඒතර උපසම්පදා භික්ෂුව මේ මියන්මාරේ ගඟේ ඉන්න නිසා අර නගරේ ගඟේ තියෙන නිසා මේ ගඟට බහැලා මේ චාරිත්‍ර කරන එකද උපසම්පදා භික්ෂුව කියන්නේ. මේකද අපි මේ ධර්මයේ ගෙනියන්නේ ආධ්‍යාත්මික දියුණුවක් කරාද නැත්නම් කොයි පැත්තටද අනිත් පැත්තටද මේ පැත්තටද ඒ කියන්නේ ආධ්‍යාත්මික දියුණුවක් කරා නේද අපි යන්න ඕනේ එහෙනම් අපි මේ ධර්මයේ හැමතැනම ධර්මයේ දකින්න ඕනේ සත්‍ය දකින්න ඕනේ නේ සත්‍ය දකින්න තාක්කල් අපිට හම්බ වෙද සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සැබෑම අපි ගාව ඕනම කෙනෙක් දැන් මෙතන ඉන්න මේ හැමෝම උපසම්පදාව ඇත්තටම හඳුනා ගන්නවා නම් කොහොමද කුසලස් උපසම්පදාව සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් දකින්නවා එහෙනම් සබ්බපාවසා කරනවා කියන්නේ මේ සිතුවිලි. මේ සිතුවිලි තමයි සබ්බපාවසා කරනවා. මේ අපිට කාම භූමිය උපදින රාග දේශ මොහ සිත් කියන්නේ සේරම ඇත්ත කරගෙන තියෙන සිත්. එතකොට එතන තියෙන්නේ. එතකොට කුසලස් උපසම්පදා කියන්නේ සත්‍ය දකින්න ඕනේ. එහෙනම් එතන ඒ කුසලස්සේ තියෙනවනේ. ඒ කියන්නේ එතන මේ ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ දක්ෂතාවයේ තියෙනවනේ උපසම්පදා. එතකොට තමයි අන්න සිතෙන් මිදෙන තැන උපසම්පදා. අන්න දැකලා මිදෙන තැන. අර මේ බික්ඛු කියනකොටත් ඒක තියෙනවා. එතකොට එතන උපසම්පදා. එතකොට එහෙම වුණොත් තමයි සචිත්ත පරියෝදපන චිත්ත දමනේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සිත දමනය සිද්ධ වෙන්නේ නැහැ අවබෝධකින් තොර. දැන් සිතට එන මේ සිතක් ඇති වෙනවා නැති වෙනවා කියන එක නෙමෙයි මේ ධර්මයේ. මේ ධර්මයේ සිතක් ඇති වෙනවා කියන එක ඉති රූපං සමුදයෝ කියන තැනට එනවා. එහෙම වුණොත් තමයි ඉති රූපං අත්තගමං ජතේ. එහෙම නැතුව සිත නැති වේද? උපාදානයේ නැති වේද? එහෙනම් සිත බල ගැන්වීම කොතනද තියෙන්නේ? එහෙනම් සත්‍ය දකින්න ඕන. සත්‍ය දකින්න තාක්කල් අපිට තියෙනවද උපාදානයෙන් මිදෙන සීලයක්? අපිට ආරකාන්ත සීලයක් තියෙනවද? එහෙනම් අපි මේ නිකන් වචන ටිකක් කියවනවද? එහෙම නැත්නම් ප්‍රායෝගික වෙලා ඇත්තටම ඒ තුලට තමා තුලින් ඒ තුල ජීවමාන වෙනවා. ජීවමාන වුණොත් සැබෑම උපසම්පදාව සිද්ධ වෙනවා. ඒතර උපසම්පදාව සිද්ධ වෙන්න චාරිත්‍රයක් කරන්න ඕනද? නෑ. උපසම්පදා තමා තුලින් ඒක සිද්ධ වෙන තාක්කල් ඒ උපසම්පදා භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද මේ යුගයේ වෙන විට අවභාවිතා වෙලා අද අපිට මාධ්‍ය වල දකින්න ලැබෙන්නේ හරිම කනගාටුදායක දේවල්. උපසම්පදා භික්ෂුන් වහන්සේලා කරන දේවල් නෙමෙයි මේවා. ඒවා අපිට ගොඩාක් දකින්න ලැබෙනවා. එතකොට මේවා කතා නොකිරීමෙන් වෙන්නේ මොකද්ද? මේවා දැන් ඔක්කොම කතා නොකර ඔක්කොම වහන එක හරියද? වහන එකෙන් මොකද වෙන්නේ? ඒතකොට සත්‍ය කවද්ද එළි වෙන්නේ? දැන්ටත් මේ මුළු මේ අතරම ගෞතම බුද්ධ ශාසනය මේ අවසාන තිත තියන්න යනවා නේද මේ හැමෝම? අපිට මේ ධර්මය අවබෝධ වෙනකොට මහා සංවේගයක් ඇති වෙනවා. මේ කිසි කෙනෙකුට මේව අවබෝධයක් නැහැ. මේ හැමෝම මේ ගෞතම බුද්ධ ශාසනයේ තිත තියන්න යනවා. දන්නේම නැතුව ඒක පිබිදීමේ කියලා හිතාගෙන අපි කරන දේවල් වල පිබිදීමක් වෙන්නේ නම් මගඵලලාභීන් ඇතිතාක් පමණි ආනන්දේ මේ ශාසනයේ පවතින කියන. එහෙනම් ඔබ ශාසනයේ දියුණුව වෙනුවෙන් යමක් කරනවා නම් ඒ කරන්න ඕනි කුමක්ද? ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ තව ආයත අවබෝධ කරගන්න උදව් කරන එක. සත්‍ය සසර දුකෙන් මිදෙන්න කටයුතු. එහෙම වුණොත් තමයි ගෞතම බුද්ධ ශාසනය. ශාසනයත් කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. ශාසනය අපේ සිත. අපි මේ සිත සත්‍ය දකින්න තාක් මේ සත්‍ය ධර්මය අවබෝධ කරන තාක් අපිට ශාසනය හමු වෙන්නේ නැහැ. ශාසනය කියන්නේ මේ සිත මේ තියෙන මේ අපේ මේ සිතේ සත්‍ය දැකලා මිදෙන තැන අපේ මේ සත්‍ය දකින්න තැන අපි එන්නේ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන තැන. අපි එන්නේ අනිමිත්තයි. ඒ නිමිති ප්‍රකට වෙන්නේ නැහැ. අප්‍රණීතයි. චේතෝ විමුක්තිය. චිත්ත විමුක්තිය තියෙන තැනයි ශාසනයේ තියෙන්නේ. ඒතර බුද්ධ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන තැන. ඒ ධර්මයේ දකින්න නම් මොකද වෙන්නේ? ධර්මයේ තුල දෙයක් නැහැ ආත්මයක් නැහැ. එන අන ධර්මයේ දැක්කොත්
මොකද වෙන්නේ? අන්න බුද්ධ ස්වභාවය කියන්නේ සත්වේ පුජ්‍යලයක් නෙමෙයි. සත්වේ පුජ්‍යලයක් නොවන ස්වභාවය මේ තුල දැකලා යමෙක් ඒ ස්වභාවයටපත් වෙනවා කියන්නේ අත්‍තරම ඒ බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලේ සත්වයක් නෙමෙයි. ඒකයි උපකහන ප්‍රශ්නේ. ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද, දෙවියෙක්ද, බ්‍රහ්මයේද, ගන්ධබ්බේ? නෑ. මිනිස්සෙක් නෙමෙයි. එසේනම් ස්වාමීනි ඔබ දෙවියෙක් නෑ. මම දෙවියෙක් නෙමෙයි. එසේනම් ස්වාමීනි ඔබ බ්‍රහ්මයේද නෑ. බ්‍රහ්මයේ සත්වේ පුජ්‍යලයක් නෙමෙයි කියන එක පෙන්වන්න බලන්න වචන කීයක් ඔතන දාලා තියෙනවද කියලා. ඇත්තටම එකක්වත් ඒ කියන්නේ බුදු සමය සත්වේ පුජ්‍යලේ නෙමෙයි කියන එක ලිව්වත් හරි. ඒ සත්ත්ව පුජ්‍යලේ කියන වචන ඔක්කොම ටික දාලා ඒක නෙමෙයි කිව්වත් හරි. ඔය ඔක්කොම එකයි. ඒ කියන්නේ බුද්ධ කියන්නේ සත්වේ පුජ්‍යලේ නෙමෙයි. බුද්ධ කියන මේ බුද්ධ ස්වභාවයේ බුදුන් වහන්සේ අරහත් සූත්‍රය අපි දේශනා කළා. අහන්න පුළුවන් නම් ඒ සූත්‍රය තුළ බුදුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? යමෙක් මේ ධර්මය අවබෝධ කරයිද ඒ බුද්ධ පුත්‍රයෙක්මයි කියලා. ඒ ශ්‍රාවක බුද්ධ වෙයි කියලා. එතකොට ඒ ශ්‍රාවක බුද්ධ ස්වභාවයේ ඔබතුමියලා මේ ධර්මයේ ගවේෂණය කරනවා නම්, ඔබතුමියලා මේ ධර්මයේ මේ විදිහට අධ්‍යයනය කරනවා නම් අපි කියන බොහොම හොඳයි. මේ යුගයේ වෙන්නම ඕනේ දේ. ඒ කියන්නේ ඔබ දුකෙන් මිදෙනවම. ඒක ඔබ අවබෝධ කරගත්තොත් ඔබ දෙන පණිවිඩය තුළ තව අයෙකුට දුකෙන් මිදෙන හැකියාවක් ලැබෙනවා. නැත්නම් අපි ඒක ආභරණයක් වෙනවා. ඒකට හේතුව තමයි අපි රඟපාන්න සිද්ධ වෙනවා අවබෝධ වුණා. අපි රඟපෑවොත් මොකද වෙන්නේ? අපි ගාව ඒක සුදුසුකම නැති වෙනවා. ඒක තුළ සමාජෙම පිරිහෙනවා. ඒක තුළ අද වගේ අද අපි දකින්න අද ලංකාවට වෙලා තියෙන වින්නැහි මේ අපිට අනිත් ආගම් වල තියෙන විදිහට මෝහනයක් නැහැ. දෙයියෝ ගාවට යනවා. දෙයියෝ තමයි ලෝකෙම අවලා තියෙන්නේ. ඔය ඉතින් අනිත් ආගම් වල එහෙම තමයි මෝහනය කරලා තියෙන්නේ. ඉතින් ඒ අයට දුකෙන් මිදීමක් ඒ තුළ తాවකාලික යටපත් වීමක් තුළ හරි කම්පා වීමක් නැති අමුතු ස්වභාවයක් ඒ අයගේ මතුවෙනවා. නමුත් ඒක අද බෞද්ධයාට නැහැ. බෞද්ධයාට තියෙන නිවන් මඟක්. බෞද්ධයාට තියෙන සුගතිය මනුස්ස ලෝකේ. ඒ අයට එහෙම අදහසක් නැහැ. ඒ අය කියන්නේ සුගතිය කියලා වෙනින් දෙයක්. නමුත් බෞද්ධයාගේ සුගතිය කියන්නේ මේ දෙවියන්ට සුගතිය මනුස්ස ලෝකේ කියලා. දෙවියන්ට සුගතිය මනුස්ස ලෝකේ නම් කවුරුත් එහෙ යන්නේ නෙමෙයි. මේක ලොකු පටලැවිල්ලක් වෙනවා. බෞද්ධයා අද අසරණයි. අද බෞද්ධයාට අර සංවරත් වෙන සීලානම් කියන තැන අතර බෞද්ධයා සිත තුළ දැකලා මේ කෙනෙක් පුජ්‍යලයක් නැති බව දැකලා අර එහෙම දෙයක් නෙමෙයි. අද බෞද්ධයා ඇත්තටම කො නොමරණ කෙනෙක් විදිහටයි අද ලංකා භූමිය පිරීලා තියෙන. තණ්හාව ඉහවා ගිහිල්ලා, ඉරිසියාව ඉහවා ගිහිල්ලා, වෛරය ඉහවා ගිහිල්ලා තව කෙනෙක් ඉහළට යනවට කැමති නැහැ. කකුලෙන් අදිනවා පල්ලෙහා ඉන්නයි. මේකේ තන්නි කර නන්නත්තර වෙලා බෞද්ධ සමාජෙම පිරිහිලා ධර්මයේ වියකී යෑමයි මේකට හේතුව. මේ බෞද්ධ සමාජයේ කවදා හෝ දවසක මේකේ ව්‍යසනයෙන් ගොඩ එන්නේ ධර්මයේ ඉස්මතු වුණොත් විතරයි. ඒකට හේතුව මේ අය යුග ගණනක් හිටියේ ධර්මයෙන් තමයි අධ්‍යාත්මික. ඒ ආධ්‍යාත්මිකව මේ යටත් විදිහක් විතර මේ අපේ මේ බෞද්ධ මේ අපේ තියෙන මේ ධර්මයේ තුල තියෙන ඒ යටපත් වීම තුලයි අපි මේ පිරිහීමක් කරා ගිහින් තියෙන්නේ. ඇත්තරම මෙතනට ධර්මය අවශ්‍යයි. ඇත්තට මේ යට ගිය කාලේ වැලිතලාවට සැඟව ගිය ඒ උතුම් මේ ශ්‍රී සද්ධර්මයේ නැවත දේශනා විය යුතුයි. ඒ තමයි ඇත්තටම වෙන්න ඕනි දේ. ඉතින් ඒක හැමෝටම බාරයි. එහෙම නැත්නම් හැමෝගෙම ඇස්වල කඳුළු තියෙයි. එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ, ආර්යයන් වහන්සේ. තෙරුවන් සරණයි නේද? ඇත්තටම මේ අපිත් කියනවා මේ ඇත්තටම කවුරුන් හෝ වේවා අපිට නම් අවශ්‍ය නැහැ ඉස්සරහට ඇවිල්ලා පුජ්‍යල චරිත හදන්න. අපිට අවශ්‍ය නැහැ මේකේ තුල නාම රූප නැති තැනක නාම රූප මවන්න. අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට නිහඬව ඉන්න අපි සතුටුයි. අපි කියන්නේ ඔබලා මේ කටයුතු කරන්න. මේ ධර්මය නම් මෙයයි. මේ අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඔබලා ඒ කටයුතු කරන්න. අපිට එහෙම ලොකු එහෙම චරිත අවශ්‍ය නැහැ. අපිට ඒ දේවල් මොනවත් අවශ්‍ය නැහැ. අපි මේ සබදාම අවබෝධ වුණාට පස්සේ අපි නාම රූප කොහෙවත් දාන්නේ නැත්තේ. අපිට ඒකේ පළක් නැහැ. ඇත්තටම අපි ওই බුද්ධෝත්පාද කියලා දාන්නේ. අපි දන්නවා මේ බුද්ධෝත්පාදය කියලා. අපි දන්නවා මෙයයි බුද්ධ කියලා. අපි දන්නවා තෙරුවන් සරණ කොහොමද යන්නේ කියලා. අපි දන්නවා අසරණ සත්වයාට තෙරුවන් සරණ යන හැටි කියලා දෙන්න. අපි දන්නවා මේ අසරණ සත්වයාව දුකෙන් මුදවන්න. නමුත් මේක තනියෙන් කෙනෙකුට මේ යුගයේ කරන්න බෑ. අතර සත්වයේ පුජ්‍යලෙකුට මේක කරන්නත් බෑ. මේක ඉස්සල්ලාම ධර්මයේ හැමෝම ටිකෙන් ටික අවබෝධ වෙන්න ඕන. අර කාන්තාරයට දිය බිඳක් වැටෙනවා වගේ මේ සිසිල් දිය බිඳ වැටෙන්න ඕන. ධර්මයෙන් සිසිල් වෙන්න ඕන. කෙනෙක් පුජ්‍යලයෙන් නෙමෙයි ධර්මයෙන් සිසිල් වෙන්න ඕන. ඒ ධර්මයයි අවශ්‍ය වෙන්නේ. ඒ ධර්මයයි අපි දෙන්න ඕන. ඉතින් ධර්මයේ තමයි මෙතනදී අපි සත්‍ය ධර්මයේ ඇහෙනකොට සමහරලාට අපිට ඇහෙනවා කියනවා මේ ධර්මයේ ඇහෙනකොට කොහොමද සෝතාපන්න වෙන්නේ කියලා. ඒ තරම්ම ඔබ බොළඳ වෙන්න එපා කියලා අපි කියනවා. ඔබ ඔය අභියෝග කරන්නේ බුදුන් වහන්සේට. ධර්මයේ ඇහෙනකොට සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා ඔබ ඔය අභියෝග කරන්නේ බුදුන් වහන්සේට. අයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට එහෙම වුණේ නැද්ද? ඒ ඔබ අභියෝග කරන්නේ සමහරවිට භික්ෂුන් වහන්සේලා මේ නොදැනුවත්කමට කියන දේවල්.
ඔවුන්ට අදක්ෂකමට ඔවුන් බුදුන් වහන්සේටත් අගෞරව කරනවා. නෑ. ඔබ ඒකට යන්න එපා. ඔබ අදක්ෂ වෙන්න. ඒක ඔබේ දුර්වලකම. ඔබ ඒක හදාගන්න. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සෝතාපන්න වුණා. එහෙනම් ඒක තමයි මේ ශාසනය පටන් ගන්න පළවෙනි භික්ෂුවගේ කතාව තියෙනෙත් එතන අන්න කොණ්ඩඤ්ඤ අවබෝධ කළා කියන එක. අන්න කොණ්ඩඤ්ඤට වැටුණා කියන එක. එහෙනම් ඒක සද්ධර්ම ශ්‍රවණේ ඔබතුමීලට මේ දේශනා ඇහෙනකොට යමක් දැනෙනවා. ඒ පරම පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මය ඇහෙනවා. සාදු සාදු සාදු. ඒ තුලයි ඔබතුමීලට යමක් පිළිසරණක් වෙන්නේ. ඒක අවබෝධ කරගත්තොත් දෙන්නෙක් නෑ කිව්වේ ඒකයි. ඔබතුමී අපි කියන්නේ සමානයි. මේ කරකජ කයක් හොයන්න එපා. නාම රූප හොයන්නත් එපා. මේ බලන ධර්මයේ තුල ධර්මයේ බවට පත් වෙනකොට දෙන්නෙක් නෑ. දෙන්නෙක් නෑ කියන්නේ එක්කෙනෙක් ඉන්නව නෙමෙයි. ඇත්තටම ස්වභාව දහමත් ඔය වචනත් නෙමෙයි. ඇත්තට මේ එකම ස්වභාවය. ඒනම් නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. අත්‍තරම කිව්වොත් අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තිය තුළ ඒ අරහත් සමාධියයි ඒ සාන්ත ප්‍රණීත සෝයයි ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ කිව්වේ ඒ නිසයි සංඛාරයි මේ සේරම ඒ සංඛාර සමතේ වෙන්න ඕනේ. හොඳයි දැන් අපි ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. සබ්බ සංඛාර පැහැදිලි කරන්න. පුළුවන්ද? නෑ කමක් නෑ බැරි වුණත් පැහැදිලි කරන්න ඕනේ කියලා අපි කියන්නේ. ඒ කියන්නේ Tamanට පුළුවන් විදිහට මේ සබ්බ සංකාර පැහැදිලි කරන්න ඕනේ. මෙතරයි මුළු ධර්මයේම තියෙන්නේ. එහෙම නේද? සබ්බ සංඛාර කියන්නේ ආර්යයන් වහන්සේ මේ ලෝකය අපි හිතෙන් මවා ගන්න ලෝකය කියලා මට හිතෙන්නේ. තව කෙනෙක් පැහැදිලි කරන්න. අරමුණේම තියෙන සංඥා ටික තවත් පැහැදිලි කරන්න පුළුවන්. තේරුම් සංඛාර කියන්නේ ගැට ගැසීම. තවත් පැහැදිලි කරන්න. වේදනා සංඥා සංඛාර වල ගැට ගැසීම තමයි සංඛාර කියන්නේ. ඒ කියන්නේ ඒක අන්තිමට ගත්තාම හිතම තමයි. තව ටිකක් පැහැදිලි කරන්න.